දීගා ජාගරතු රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං තී. පින්තුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය අපි මුලින් සිහිපත් කරන්ට යෙදුණා. ධම්මපද පාළියේ බාල වර්ගයේ තමයි මේ ගාථාව සඳහන් වෙන්නේ. මෙතන බාල වර්ගය කියලා සඳහන් කළේ අඥාන පුජ්‍යලයන් පිළිබඳව සිහිපත් කරන කරුණු කාරණා අන්තර්ගත වෙච්ච කොටස. දීගා ජාග රතෝ රත්ති දීගං සන්තස්ස යෝජන දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. කොසල් රජුගේ හින්දා තමයි මේ ගාථාව දේශනා කළේ. කෙටියෙන්ම සඳහන් කළා අඥානයට සසර බොහෝම දිගයි කියලා. දීගා ජාග රතෝ රත්ති නිදි මරණ පුද්ගලයාට රාත්‍රිය දිගයි. බොහෝම ප්‍රණීත ආහාර පාන අනුභව කරලා රාත්‍රී යහනට ගියපු කෙනාට බත් මතත් එක්ක හොඳටම නිින්ද යනවා. ආයේ ඇහැරෙන්නේ හොඳටම එළි වෙලා. සමහර වෙලාවට ඒ එළි වෙලා නැගිට්ටත් ඔහුට තාම නිදියව මදි වගේ හිතෙනවා. උත්තාන වීර්ය නැති හින්දා අනිත් පැත්ත හැරිලා ආයෙ නිදිනවා. තව කෙනෙක් කතා කරුවත් නැවත හූමිටි දෙමින් ආයෙ නිදිනවා. දැන් එයාට රාත්‍රී මදි. නමුත් රෑ එළි වෙනකන් බණ අහන අයට, රෑ එළි වෙනකන් ධර්ම දේශනා කරන අයට, රෑ එළි වෙනකන් භාවනාවේ යෙදෙන අයට, ඒ අයට මේ රාත්‍රී හුඟක් දිග වැඩි. වරින් වර ළඟ තියෙනවා නම් හෝරා යන්ත්‍රයේ දිහා රැයක් පහන් වෙනකොට 100 වතාවකට තරම් ආසන්න වෙලාවක් බලනවා දැන් එළි වෙලාද කියලා. එහෙනම් සුවසේ නිදාගන්න කෙනාට රාත්‍රියේ දිග නෑ. නමුත් නිදිවරන්නාට රාත්‍රිය බොහොම දිගයි. දීගං සන්තස්ස යෝජන පයින් ගිහිල්ලා ගොඩාක් මහන්සි වෙලා ඉන්න කෙනෙක් මගින් හම්බ වෙන තවත් කෙනෙකුගෙන් අහනවා අහවල් තැනට තව කොච්චර දුරද? අර මගියා කියනවා තව යොදුනක් විතර තියෙනවා. මෙයා බොහොම අමාරුවෙන් මගට බහිනවා. තියෙන්නේ නම් යොදුන තමයි. හැබැයි ඉතින් අපි නොයේක් දේවල් කියනවා. මේ යොදුන ඇදෙනවද දන්නේ නැහැ කියලා කියනවා. ඒ මිනිහා යොදුන් දන්නේ නැතිව ඇති කියලා කියනවා. මෙතන නම් යොදුන් දෙකමාරක් විතරවත් ඇති කියලා කියනවා. මේ නොයේක් දේවල් කියනවා. මොකද අපි වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඒ නිසා යොදුන බොහොම දිගයි. දීගං සන්තස්ස යෝජන දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. ආන් ඒ වාගේ තමයි ධර්මය දන්නේ නැති අඥාන පුජ්‍යලයාට සසරත් බොහොම දිගයි. ඒක තමයි මේ ගාථා රත්නේ සරල තේරුම. මම සඳහන් කළා මේක කොසල් රජුරු මුල් කරගෙන කරපු දේශනාවක් කියලා. කොසල් රජුරු එක දවසක් අපරිමිත රාජ ලීලාවෙන් මංගල හස්තියාගේ පිටේ නැගලා බොහෝම ගරු ගහම්බීර පෙරහැරකින් යුක්තව නගරේ සිරි නරඹන්න ගියා. රජුරු එන පෙරහැර හරීම අලංකාරයි. මග දෙපස ඉන්න අය දෙපස එකතු වෙලා පෙරහැර බලනවා.
රජ්ජුරුවොත් වටපිට බල බල ඇතාගේ පිටේ යනවා. රජ්ජුරුව හදිසියේ දැක්කා එක ගෙදරක උඩුමහන් තලාවේ බොහෝම ලස්සන රූපයක් තියෙන තරුණියක් ඉන්නවා. දැක්ක ගමන් රජ්ජුරුවන්ට ඇය පිළිබඳව හැඟීමක් ඇති වුණා. හිමීට රාජපුරුෂයෙකුට කතා කරලා කිව්වා ඇය විවාහකද කියන කාරණාව පරීක්ෂා කරන්න කියලා. හැබැයින්ම ඇය විවාහකයි. එහෙත් රජුගේ රාගසිත යටපත් වුණේ නැහැ. කොහොම හරි ඇය තමන්ගේ කරගන්න උවමනාවක් ඇති වුණා. ස්වාමියා රාජමාලිගාවට ගෙන්නගෙන ස්වාමියාට වැඩක් පැවරුවා. හවස මම නාන වෙලාවට කලින් අනුරුවන් මැටි කඩුපුල් මලුයි අරගෙන එන්න කියලා. මේ දෙකම තියෙන නාග ලෝකේ. මනුස්ස ලෝකෙන් හොයන්න බෑ. පුද්ගලයා දන්නවා මොකද්ද වෙන්න යන්නේ කියලා. රාජ්‍යාඥාවට එරෙහි වෙන්න බෑ. ගෙදර ගිහිල්ලා බිරිඳට කිව්වා. කෑම එකකුත් බැඳලා දුන්නා. ඒක අරගෙන වාහල්කඩින් පිට වෙලා ඔහු නගරයෙන් ඈතට ගියා. ගිහිල්ලා නතර වුණා ගඟක් ළඟ. කෑම එක ලෙහාගෙන කෑවා. මේක ජීවිතයේ අන්තිම දවසේ. ඉතුරු ආහාර අර ගඟේ ඉන්න මාළුන්ට දුන්නා. දීලා මෙයා ප්‍රාර්ථනාවක් කරලා ඉල්ලීමක් කළා. මම බොහොම ධාර්මිකව ජීවත් වෙන කෙනෙක්. මම මේ ගඟේ ඉන්න කුඩමස්සන්ට බොහෝම ආහාර දුන්නා. මහ පිංකමක් කළා. ඒ පිං නාග ලෝකේ ඉන්න නාග රාජවරුනි ඔබලට අනුමෝදන් කරනවා. පුළුවන් නම් මගේ ජීවිතේ රකින්න අනුරුවන් මැටි කඩුපුල් මලුයි ගෙනත් දෙන්න කියලා. සඳහන් කරනවා මෙයාගේ මේ අහිංසක නමුත් සත්‍ය ප්‍රාර්ථනාවේ බලයෙන් වයසක මිනිහෙකුගේ වෙස්ගත් කෙනෙක් ඇවිල්ලා මෙයාට ওই දෙකම දීලා යනවා. රජුරු උපදෙස් දීලා තිබුණා මොන හේතුවකින් හරි මෙයා මල් අරගෙන ආවොත් වාසල් පවුර වහන්න කියලා. මෙයා ආවා පවුර වැහුවා එනවා දැකලා මල් ටිකයි මැටි ටිකයි වාසල් පවුර උඩම තිබුණ මුරකාවල් තියෙන නිසා එයා යන්න ගියා. රජුරෝ යහනට වෙලා ඉඳගෙන අර කාන්තාව ගැන කල්පනා කර කර අඩනින්දේ ඉන්නවා. මොහු කොහොම හරි එයිද? ඇය මට හිමි වෙයිද? මේ අඩනින්දේ ඉන්න වෙලාවේ රජු හීනයක් දැක්කා. හීනයක් කියන්නේ රජුරණ සද්දයක් ඇහුණා. ඒ සද්දෙට කොසල් රජු හොඳටම බය වුණා. ඒ තරම්ම භයානකයි ඒ හඬ. නිරයේ ඉන්න 4 දෙනෙක් කාරණා 4ක් කියන්නයි ලෑස්තියි. නමුත් ඒගොල්ලන්ට මනුස්ස ලෝකෙට ඇහෙන්න කියන්න පුළුවන් වෙන්නේ එක අකුරයි. මේගොල්ලෝ ඉන්නේ ලෝකමුනිරේ. පෙර බොහෝම ඉසුරුමත් සිටුවරු වගේ ජීවත් වෙච්ච අය. ආන්ගේ ධනය පාවිච්චි කරලා ඒගොල්ලෝ පින්කම් කළේ නැහැ. රාරක්කු බීගෙන කාම සේවනය කරගෙන ජීවත් වෙච්ච අය. ආන්ගේ අකුසලේ නිසා මේගොල්ලෝ ගිහිල්ලා ලෝකමුනිරේ ඉපදිලා. ලෝකමුනිරේ කියලා කියන්නේ ඔසුපත් නිරයක්. ඒ තරම් දීර්ඝායුෂයක් නැහැ. සඳහන් කරනවා කොච්චරක් කල් ආයුෂ තියෙනවද? මනුස්ස වර්ෂ වලින් අවුරුදු 60000යි. හැම වෙලාවෙම මේක නිරිසත්තුන්ගෙන් පිරීලා ඉන්නේ. අර බතක හාල් පැහෙනවා වගේ යට ඉන්න කට්ටිය උඩ එනවා, උඩ ඇවිල්ලා යට යනවා. මේකේ කැරකි කැරකි ඉන්නවා. දැන් මේ 4 දෙනා එකටම උඩ එනවා එක එක්කෙනා. සඳහන් කරනවා ලෝකමුනිරේ අවුරුදු 30000ක් ඔළුව යටට හැරිලා කකුල් උඩට හැරිලා යට යනවා. ඊට පස්සේ නිරයෙන් අනිත් පැත්තෙන් උඩට එනකොට පාද යටට යනවා, ඔළුව උඩට එනවා, උඩ එනවා. අවුරුදු 30000යි.
හැමෝම 30000න් නිදහස් වෙන්නේ නැහැ. කර්මයේ ගෙවෙන තුරු ඉන්නවා. ආයුෂයයි මේ 30000. සමහරලාට එයා දෙවනි රවුමත් යන්න පුළුවන්. අජාසත් මහ රජුරුවත් ලෝකමුණිරේ ඉන්න බව තමයි සඳහන් කරන්නේ. අජාසත් රජුරුව නම් අවීචයට යන කෙනෙක්. තමන්ගේ තාත්තා ඝාතනය කළා. ඒ අවීචයට නොගියේ. කරුණු කාරණා දැනගත්ත දවසේ ඉඳලා හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන හැකි හැම වෙලාවකම අෂ්ටාංග සීලයේ පිහිටලා කටයුතු කෙරුවා. මේ ශාසනයේ ගිහි ශ්‍රද්ධාවන්තයින් අතර මූලිකයා බවට පත් වුණා. පළවෙනි ධර්ම සංගායනාව කරන වෙලාවේ ජීවිතේ පරිත්‍යාග කරලා ඒ වෙනුවෙන් ආරක්ෂා සම්පත්තිය හැදුවා. මේ වාගේ කරගත්ත මහ කුසල් නිසා අවීචීට නොයා ලෝකමුණිරේට වැටුණා. දැන් අර පෙර ඉසුරුමත් සිටු කුමාරවරු ඒගොල්ලොත් මේකේ. දැන් යට ඉඳලා උඩට එනවා. දැන් අපිට තේරෙනවා දැන් ආයුෂ ඉවර වුණොත් විතරයි ගොඩ එන්නේ. තව කරුණේ තියෙනවා නම් අය යනවා කියලා. දැන් මේගොල්ලෝ මේ උඩට ඇවිල්ලා යන්නයි යන්නේ. මේ දුක දරා ගන්නම බැරුව වෙච්ච අඩුපාඩු ගැන තේරිලා එක්කෙනෙක් පණිවිඩයක් කියන්න හදනවා. ආන්ගේ පණිවිඩේ තමයි දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම් හසේ විජ්ජමානේසු භෝගේසු දීපං නා කම්ම අත්තනු. මේක තමයි කියන්න හදන්නේ. ඒගොල්ලන්ගේ හිතේ තිබ්බ ඉතුරු ටික සම්පූර්ණ කරන්න බුදුරජාණන් වහන්සේ. නමුත් මෙයාට කියන්න වෙන්නේ දූ විතරයි. දූ යන්න කියනකොට මෙයා අනිත් පැත්තෙන් යට යනවා. ඉතුරු ටික කියන්න වෙන්නේ නැහැ. එතකොට ඕන් කොසල් රජුරවන්ට ඇහිච්ච භයානක හඬේ පළවෙනි එක මොකද්ද? දු. මේක මේ මුළු රාජ්‍ය රැව් දෙන්න තරම් ඇහෙන මහ ශබ්දයක්. දු කියන හඬ තමයි ඇහෙන්නේ. දෙවෙනි එක්කෙනා ඊළඟ පණිවිඩය කියන්න හදනවා සට්ටි වස්සේ සහස්සානී පරිපූර්ණානි සබ්බසු නිරයේ පංචමානානං කදාන්තෝ භවිස්සති. ආන් එකෙන් එයාට කියන්න වෙන්නේ ස විතරයි. දැන් දූ ස කියලා ශබ්ද දෙකක් ඇහුණා. එයා යට ගියා තුන්වෙනි යමතු වුණා. එයා කියන්න හදනවා නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පතිදිස්සති කදාහි පකතං පාපං මමතුයි හංච මාරිස. මේක තමයි කියන්න හදන කතාව. නමුත් කියවෙන්නේ න විතරයි. දැන් දූ ස න කියලා අකුරු ටිකක් කියුණා. තුනක් කියුණා. හතරවෙනිය කියන්න හදනවා සෝහි නූන ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුම්. එතකොට එයාට කියන්න පුළුවන් උනේ සෝ විතරයි. රජුරවන්ට ඇහිච්ච හඬ දූෂණ සෝ. කොසල් රජුරෝ වෙවුලලා නැගිට්ටා. ඉන් පස්සේ නිින්ද ගියේ නැහැ. පහවදා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. කාරණාව කිව්වා. කියහම භාග්‍යතුන් වහන්සේ මේ අකුරු හතරෙන් ඒගොල්ලෝ කියන්න හදාපු කතාව මේ විදිහට පැහැදිලි කරලා රජුරවන්ට දේශනා කළා. කිව්වා මහරජය මේ සංසාරේ පෙර මේ විදිහේ වැරදි කාම සේවන වැල් කරලා පින් කරන්න පුළුවන් හැකියාව තියාගෙන පින් කරන්නේ නැතුව වැරදි වැඩවලට නොයෙක් විදිහට වැය වියදම් කර හිටපු අය අදපත් වෙලා තියෙන තත්වයයි ඔය තියෙන්නේ කියලා. එහෙමනම් මෙයා කියන්න හැදුවා පළවෙනි එක කෙනා දුක් ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම් හසේ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්ම අත්තනු. ඒකේ තේරුම පැහැදිලි කරනවා අපි දිය යුතු ධනය ඇති කලෙහි දන් නොදුන්නෙමු. දුසිරිතෙහි හැසිරෙමින් පවිතුසේ දිවි ගත කළෙමු. සැප ඉසුරු ඇති කලෙහි එයින් තමාට පිහිටක් කර නොගැත්තෙමු. මේ පළවෙනිය කියන්න හදනවා.
දිය යුතු ධනය ඇති කල්හි අපි දුන්නේ නැහැ. එතකොට එදා ඒගොල්ලෝ සිටුවරු දෙන්න තරම් මහ විශාල ධනස්කන්ධයක් හම්බ වෙනවා. නමුත් ඒව දුන්නේ පිනට නෙමෙයි. කුසලයට නෙමෙයි. ඒගොල්ලෝ කාලා බීලා විනෝද වෙලා කටයුතු කළා. කුසලයට දුන්නේ නැහැ. නමුත් පාපයට ඕන තරම් වියදම් කළා. වර්තමානයේ මනුස්ස ජීවිත ලබාගත් අය මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක කොච්චර දුර්ලභද වටිනවද කියන එක දැන් ඕන තරම් බණ අහලා අපේ අය දන්නවා. හැබැයි මේ මිනිස්සු අතර හැමෝම එක වාගේ නෑ. සමහරු ඉසුරුමත්, සමහරු මධ්‍යස්ථයි, සමහරු දුප්පත්, සමහරු මේ මොහොත වෙනකොටත් වේල් දෙක තුන කාලා නැතුව කුණු බක්කියක් අතගගා පාරක මහ පූට්ටක අවුවේ බඩගගා කෑම ටිකක් හොයාගෙන යනවා. එහෙම අයත් අපේ සමාජයේ ඉන්නවා. ආන් එහෙම අය අතර මේගොල්ලෝ හරි ඉසුරුමත්. ඒ ධන සම්පත් ඒගොල්ලන්ට ලැබුණේ පෙර ඒගොල්ලෝ බොහෝම දන් දීපු නිසා. නිකම්ම දන් දීලාද සිල් ඇතුවම දන් දීලා. ඒක භාග්‍යතුන් වහන්සේ අපූර්වට පැහැදිලි කළා ඔය ජානුස්සෝනි ආදි සූත්‍රවල. සිල් නෑ දන් දෙනවා. බොහෝ වෙලාවට උපත තීරණය වෙනවා සුනක වෙලා, අස්ස වෙලා, ඇත්තු වෙලා උපත තීරණය වෙනවා. නමුත් දන් දුන්නා. හොඳට කෑම තියෙනවා. කිසි අඩුවක් නැහැ. සමහර සුනකයෝ විඳින සැප සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම සැපක් නැහැ. සමහර අස්සයන්ට තියෙන සැප සමහර ඔය එංගලන්තේ වගේ ඉන්න අස්සයෝ, කටාර් වල වගේ ඔය දුවන්න පාවිච්චි කරන අස්සයෝ, ඒ රටවල රැකියාවල් කරන්න ගියපු අය කියනවා ඒගොල්ලන්ට අප උපස්ථාන කරන්නේ ඔය සමහර වෙලාවෙ ඉන්දියාවේ, පිලිපීනේ වගේ රටවල් වලින් ගියපු අය. ඒ රටවල උෂ්ණය වැඩි වෙන කාලෙට සාමාන්‍යයෙන් අංශක 40 සෙල්සියස් අංශක 45ට විතර වගේ ඊටත් වැඩි තරම් වැඩි වෙනවා කියලා. අවුවේ ඇවිදගෙන ගියොත් ලේවමනේ දානවා කියලා. නමුත් අර වැඩ කරන මිනිස්සු බොහෝම අමාරුවෙන් ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුලේ උදේ 10න් පස්සේ හවස 3 විතර වෙනකන් ඉන්නවා. නමුත් සඳහන් කරනවා ඒගොල්ලෝ උපස්ථාන කරන අස්සයාට ලොකු වායු සමීකරණ යන්ත්‍ර දෙකක් දෙපැත්තෙන් යොදලා තියෙනවා කියලා. ඒ තරම් සැපයි. කෑම බීම ආදී ඔක්කොම ළඟට කලට වෙලාවට පිළියෙල වෙනවා. නාවන්න කෙනයි, කෙස් පීරන්න කෙනයි, මේ වාගේ පුදුම සැපයක්. නමුත් මේ කවුද එතකොට? පෙර හොඳට දන් දීලා. හැබැයි සිල් තිබුණේ නැහැ. ඒ හින්දා උපත තීරණය වුණා තිරිසන් ලෝකේ. හැබැයි දුන්නු නිසා ලැබෙනවා. සුනකයොත් එහෙමයි. පුදුම විදිහේ සැප විඳින අය ඉන්නවා. දුන්න නිසා හොඳට කෑම බීම හම්බෙනවා. ඒ වුණාට බණ අහන්න නම් වෙන්නේ. භාවනා කරන්න ලැබෙන්නේ. ප්‍රඥාව මෙහෙවන්න බෑ. ආයෙ මෙරිලා තවත් ඒ කුසලයේ තිබුණොත් ආයෙ සැප තැනක උපදිනවා. නිරේට යන්න පාර තමයි වැඩියෙන් හැදෙන්නේ. දැන් ඒකට මනුස්ස ලෝකේ බොහෝම ඉසුරුමත් වෙලා ඉපදිලා ඉන්නේ පෙර හොඳට සිලුත් තිබුණා. ඒ විතරක් නෙමෙයි දනුත් දීලා හොඳට ලැබිලත් තියෙනවා. දැන් මේ ජීවිතේ කල්පනාවක් නැහැ ඇත්තටම මට ලැබුණේ කොහොමද කියලා. මේ තරම් දුප්පත් අය ඉන්නකොට අපිට ධන සම්පත් හම්බ වුණේ කොහොමද? මොනව කරපු නිසාද? එහෙනම් පෙර බොහෝම දන් දීලා තියෙන බවත් පින් කරලා තියෙන බවත් හැබෑවමයි. ඒකයි මේ ලැබිලා තියෙන්නේ. දැන් අද මම මේ ධනයෙන් මොනවද කරන්න ඕනේ? ඉන්න තැනට වඩා තවත් ඉහළට යන්න වැඩපිළිවෙලක් තමයි හැදෙන්න ඕනේ. නමුත් හුඟක් වෙලාවට අපි දකින්නේ ඒ ධනෙ වියදම් වෙනවා අර සඳහන් කරපු සිටු පිරිස වියදම් කරපු තැනටම. ඒගොල්ලෝ හරි කැමති
ඒ ධනෙ වියදම් කරලා රාරක්කු බොන්න. ඒ ධනෙ වියදම් කරලා වැරදි කාම සේවනයේට යෙදෙන්න. තවත් ඒ සඳහා බොහෝ දෙනාට රුකුල් දෙන ඔය නොයෙක් තැන් ඇති කරන්න ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මුදල් ගෙවලා තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන් තැන් හදන්න ඒගොල්ලෝ කෝටි ගණන් වියදම් කරනවා. සමහර වෙලාවට කාන්තාවෝ එක්ක ගිහිල්ලා වේදිකා මත නංවලා අඩ නිරුවත් කරලා මේ නොයෙක් ආකාරයේ රූප රාජිනිය කියලා සමාජයට පෙන්නලා මිනිස්සුන්ගේ කාමයේ රාගය අවුස්සලා මහ ප්‍රදර්ශනයක් කරලා ධනෙ උපයන්න ධනෙ වියදම් කරන්න ඒගොල්ලෝ හරි කැමති. බොහෝ දෙනාගේ ආධ්‍යාත්මය විනාශ කරවන්න එහෙම වියදම් කළා. වෙනත් කිසිම ප්‍රයෝජනයක් නැති අකුසල් රැස් වෙන නොයෙක් දේවල් වෙනුවෙන් තව වියදම් කළා. හැබැයි මේ වියදම් කරන්නේ පෙර පින් කරලා හරි හම්බ කරපු ධනෙ. අද ප්‍රඥාව නැති නිසා එව්වා නිරයට යන පාර උදෙසාම වියදම් වෙනවා. හරි පහසුවෙන් නිරයට යන්න පාර හදනවා. ඒකයි දැන් මෙතන මේ කියන්නේ අපි දිය යුතු ධනය ඇති කල්හි දන් නුදුන්නෙමු දුසිරිතෙහි හැසිරෙමින් පවිතුසේ දිවිගත කෙලිමු. දානයට දුන්නේ නැහැ. නමුත් පවිටන් විදිහට දුසිරිතේ හැසිරුණා. සැප ඉසුරු ඇති කල්හි එයින් තමාට පිහිටක් කරගත්තේ නැහැ. ඒ කියන්නේ පරලෝට පිහිටක් කරගත්තෙම නැහැ. මෙයා මේ කියන්න හදන්නේ ඒක. නමුත් මේන් ගැලවිලා නැවත එතෙන්ට යන්න ලැබුණොත් මම ආයේ කවදාවත් මෙහෙම වෙන්නේ නෑ කියන කතාවයි මේ කියන්න හදන්නේ. නමුත් කියාගන්න වෙන්නේ ඒක අකුරයි. දෙවනියා කියන්න හදනවා සට්ටි වස්සේ සහස්සානි සට්ටින් වස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසු නිරයේ පංචමානං කදා අන්තෝ භවිස්සති. මෙයා කියනවා සියලු ආකාරයෙන් 60000ක් අවුරුදු පිරුණා. දැන් මේ උඩ ඉඳලා පතුලට ගිහිල්ලා පතුලේ ඉඳලා උඩ එනකොටනේ කතාව කියන්න හදන්නේ. එතකොට දැන් මේ රවුම එනකොට අවුරුදු 60000ක් සම්පූර්ණයි. එහෙනම් සියලු ආකාරයෙන් 60000ක් අවුරුදු පිරුණා. නිරයෙහි පැසෙන්නා වූ අපට මේන් කෙලවරක් කවර කාලයක නම් ලැබෙයිද? දැන් 60000කින් උඩාව දැන් ආයෙ ගියා. ආයෙ උඩෙන් ආයෙ 60000ක් යනවා. මෙයා අහනවා ඊළඟටවත් ගොඩ යයිද? කවදානම් ගොඩ යන්න පුළුවන් වෙයිද? නමුත් මෙහෙ නෑවිත් සුගතියෙන් සුගතියට යන්න පුළුවන් ජීවිත අපිට තිබුණා. නමුත් වැරදුනා. ඒක යෙදුනේ නිරේට පාරක් හැටියට. තුන්වෙනියා කියනවා නත්ති අන්තු කුතෝ අන්තු නන්තෝ පතිදිස්සති කදාහි පකතම් පාපං මමතුයි හංච මාරිස. එයා කියනවා යම් කලෙක්හි මා විසින්ද ඔබ විසින්ද පව් බොහෝ බෙහෙවින් කරන ලදද. යම් කාලයක මමත් ඔබත් බොහෝසේ පව් කළාද. එහෙයින් දුකෙහි කෙලවරක් නෑ. එදා සැපයි යයි හිතමින් පව් කරපු නිසා අද දුකක කෙරවලක්වත් හොයන්න බෑ. මහා දුක් ගින්දරක මහ කන්දක යට වෙලා. කවර හේකින් දුක් කෙලවර කොට ඒ කෙරවල දකින්න දවසක් තියෙයිද? පේන තෙක් මානිකවත් මේ දුකේ කෙරවල පේන්න නෑ. අපිට මතකයි බිම්බිසාර මහරජුරුවන්ගේ අර ඥාති පිරිසක් බුද්ධාන්තර ගණනාවක් පින් හොයාගෙන ආවා. මේ මහා කල්පයේ පහළ වෙච්ච පළවෙනි භාග්‍යතුන් වහන්සේ ගාවටත් ගිහිල්ලා ඇහුවා ඉන්නම බැරි තැන. කකුසඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොණාගම භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියලා. තව අන්තර කල්පයක් ඉඳලා කොණාගම භාග්‍යතුන් වහන්සේ ගාවට ගියහම සඳහන් කළා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියලා.
අවුරුදු කෝටි කීයක් ඉන්නද කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනකන් ඒක ගණනින්වත් කියන්න බෑ. ඒත් හිටියා දුක් විඳ විඳ. කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ. පුදුම සාපිපාසා දුක්. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් අහපුවම සඳහන් කළා අනාගතයේ පහළ වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදු කෙනෙක්. ආන් ඒ කාලේ හම්බ වෙනවා උඹලගේ ඥාතියෙක්. එදාට තමයි පින් හම්බෙන්නේ කියලා. ඔන්න පුංචි බලාපොරොත්තුවක් ආවා. නමුත් තවත් බුද්ධාන්තරයක් ඉන්න ඕනේ. එහෙනම් මේ දුකේ සීමාවක් කෙරවල තියෙන තැනක් පේන්නේ නැහැ. ඒ කෙරවල සඳහන් කරාට ඒ කෙරවල දකින්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් සංසාරයගේ මේ මහ දුක හරි දීර්ඝයි. මොකක්ද එදා ඒගොල්ලෝ කරපු පව? ඒ වාගේ පව් නම් අද සීමාවක් නැතුව කෙරෙනවා. කර්මයයි කර්මඵලයයි දන්නේ. ධර්මය දන්නේ. එදා දානයක් තිබුණා. ළමයිනුත් හිටියා. දානි පූජා කරන්න කලින් දානෙට ගෙන ආපුවා ළමයින්ට දුන්නා. සංඝයා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වෙන් කරලා තිබිච්චා මේගොල්ලෝ අඬන හින්දා නලවන්න දුන්නා. එතකොට වෙන්නේ තුනුරුවන්ගේ වස්තුව හොරා කෑමක්. ඒක හරි භයානකයි. බුදුරජාණන් වහන්සේට වෙන් කරපු දේ, සංඝයාට වෙන් කරපු දේ. ආන් ඒ වාගේ පාප කර්මයක් සිද්ධ වෙලා මේ තරම් දීර්ඝ කාලයක් සසර යනවා. කර්මයේ කර්මඵලය දන්නේ නැති නිසා ඔය වාගේ දේවල් අද හරි සුලභයි. හිතන්නේ නැති, ගණන් ගන්නේ නැති දේවල් බවට පත් වෙලා. වෙන් කරලා අයින් කළාට පස්සේ හරි භයානකයි. ඒ නිසා අපි පින්කම් ගෙදරක නමුත් සාංගික වෙච්ච කොටස ආපහු ගන්න වෙන්නේ සංඝයාගේ අවසර ඇතුව. ඉතුරු වෙලා මහ ගොඩක් විනාශ වෙලා යනවා විසික්කොත්. නමුත් අයිති නෑ සාංගික කරුවනේ. එහෙනම් එතන ඉන්න මහ ස්වාමීන් වහන්සේගෙන් ගිහිල්ලා අහන්න ඕනේ ස්වාමීනි ආහාර ගොඩක් ඉතුරුයි. ඒ ආහාර පිළිබඳව අපි කොහොම පිළිපදින්නද? ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කළොත් ඔබට කැමති දෙයක් කරගන්න කියලා අපිට ඒක අයිති ඕන දෙයකට. එහෙනම් හරි පරිස්සමට කරන්න ඕනේ. එහෙම නැත්නම් දානේ හදලා තමන් අදිෂ්ඨාන කරන්න ඕනේ. යම් ප්‍රමාණයක් භික්ෂූන්ට පිළිගන්නවද ඒ ප්‍රමාණය සාංගික වේවා. එතකොට අනිත් ප්‍රමාණය සාංගික නෑනේ. එතකොට අපිට ඒක බය නැතුව පරිහරණය කරන්න පුළුවන්. එහෙනම් ධර්ම කාරණාවල් හරියට නොදන්න තැන හරියට වර්ධිනවා. මේගොල්ලන්ගේ දුකේ සීමාව පේන්නේ. ආන්ගේ හින්දා මේගොල්ලෝ කියනවා කවදනම් නිදහස් වෙලා යන්නද? හතරවෙනියා කියනවා සෝහි නෝනයිතෝ ගන්්වා යෝනින් ලද්ධාන මානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුම්. මෙයා කියනවා මේ නිරයෙන් මිදිලා මිනිස් බව ලබලා සුතිරිතෙහි අනුසස් කියන්නෙක්ව සිල්වත්ව බොහෝ කුසල් කරනවා. යම් හේතුවකින් මට නිරයෙන් ගැලවිලා මනුස්ස ලෝකෙට යන්න ලැබුණොත් එදාට මම මනා සුසිරිතෙහි පිහිටලා සිල් ගුණවල තියෙන ශ්‍රේෂ්ඨත්වයේ අසිරිය ලෝකයට කියාපාමින් මමත් ඊටාම නිවැරදි ජීවිතයක් ගත කරනවා. ආයේ දුගතියට එන්නේ නැහැ. මම පව් කරන්නෙත් නැහැ, අන් අයට පව් කරන්න දෙන්නෙත් නැහැ. හැබැයි ඒක කරන්න මම මෙහෙන් නිදහස් වෙලා යන්න ඕනේ. ආන් ඒ වාගේ පින්නතුනි එහෙනම් මේ ගාථා රත්නයේ ධර්මාර්ථය හරි ගැඹුරුයි. ඒක බොහොම දීර්ඝයි. මේ කරුණු ටික අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ට පැහැදිලි කරලා දුන්නා. රජුරන්ට මහ විශාල බයක් ඇති වුණා ජීවිතය පිළිබඳව. සසර පිළිබඳව. කොසල් රජුරෝ කියලා කියන්නේ මහා ප්‍රඥාවන්තයෙක්. ඒ ප්‍රඥාව ක්‍රමානුකූලව මෝරලා ආව කියලා හිතෙනවා. ඇතම් කාලවල රජුරෝ කරපු සමහර වැඩ බොහොම අඥානද කියලා හිතෙන වැඩ කරලා තියෙනවා. ඒක අවස්ථාවක අල්ලසක් අරගත්තා තීර්ථකයන්ගෙන් ජේතවනාරාමයේ ගාව නිගණ්ඨාරාමයක් හදන්න දීලා. රජුරෝ එතන ලොකු පාපයක් කරගත්තා. සරියුත් මුගලන් දෙනම වහන්සේට දොර වැහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ රජුරෝ දන්නේ කරපු පවේ තරම
කවදා හරි දවසක රජු මැරෙන්නේ රාජ්‍ය අහිමි වෙලා කියලා. කොසල් රජුව අවුරුදු 80 දී අම්බලමක රාජ්‍ය අහිමි වෙලා මැරුණා. ඉතින් ඒ වාගේ වැඩ රජුරුවන්ගේ ජීවිතේ වෙලා තියෙනවා. හැබැයි කොසල් රජුරුව කියලා කියන අවසාන කාලේ දිහා යනකොට මහ පුදුම ප්‍රඥාවන්තයෙක්. අපේ මජ්ක්‍ධිම නිකායේ තියෙන කොසල් රජුරුව දේශනා කරපු සූත්‍රයක්. ඒක දේශනා කරනකොට රජුරුවන්ගේ වයස අවුරුදු 80යි. මේ සූත්‍රය තමයි ධම්මචීතිය සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ රජුරුව දේශනා කරපු ධර්මචෛත්‍යයන් එකක්වත් වෙනස් කරන්නේ නෑ අකුරක්වත්. භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ කොසල් රජු මෙහෙම සඳහන් කළා ඒ සියල්ල එහෙම්මම පිළිගන්න කියලා. ඒ සියල්ල පිළිගන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවත් එක්කම දේශනාව බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. ඒ තරම් ප්‍රඥාවන්තයි. කොසල් රජු කියලා කියන්නේ බෝධිසත්වයෙක් බව අපේ පැරණි පොත්පත්වල සඳහන් වෙනවා. අනාගතයේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණාගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි කියන බවයි සඳහන් වෙන්නේ. ඒ අසංකේයයෙන් පස්සේ පහළ වෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා 19කගේ වගේ නම් පැරණි ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. ආන් ඒ අතර කොසල් රජුරුව එක්කෙනෙක් බව සිහිපත් කරනවා. එහෙම කෙනෙක් කොසල් රජුරුව. නමුත් ඉතින් සංසාරේ වැරදි තමයි බෝසත්වරුත් මේ ගමන ගිහිල්ලා තියෙන්නේ. එම්නම් මේ කරුණ කොසල් රජුරවන්ට පැහැදිලි කළා ඔබත් අපත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිත අරගෙන මේ ලෝකේ ඉපදුනා. අපිට මනුස්ස ජීවිතයක් හම්බුනේ නම් වෙන කවුරුවත් හින්දා නෙමෙයි බුදු කෙනෙක් නිසාමයි. දෙවිවරු බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටෙන්නේ උන්වහන්සේලාට දෙව්ලොව යන්න පාර හැදුනේ භාග්‍යතුන් වහන්සේ හින්දා. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටෙන්නේ සතර අපායෙන් මිදලා මනුලව පය ගහන්න ලැබුණ උන්වහන්සේ නිසා. එහෙනම් අපි මේ මනුස්ස ජීවිතෙත් ලැබුවා. පෙර උන්වහන්සේලාට කීකරු වෙච්ච නිසා ධන සම්පතුත් ලබා ගත්තා. ශරීර අංගපසංග වලත් අඩුවක් නැතුව ලෙඩක් නැතුව අපි ඒ දේවලුත් සම්පූර්ණ කරගත්තා. එහෙමනම් අපිට මේ උතුම් බුද්ධාන්තරයේ තුල බොහෝ කුසල් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. මේ දේවල් ඔක්කොම අපිටත් ලැබුණේ පෙර පින් කරපු නිසායි. එහෙමනම් අර සිටුවරුන්ට වැරදුනා වගේ අපිට ජීවිත වරදින්න දෙන්නේ නැතුව වහවහ කුසල් ධම්ම සම්පූර්ණ කරගෙන ජීවිත කුසලයෙන් පෝෂණයටපත් කරන්න අපිට හොඳටම අවස්ථාව තියෙනවා. ක්‍රමානුකූලව මේ යන්නේ පහළට බැහැගෙන අපිත් බඹලොවත් හිටියා. දිගටම පවතින්න බැරි වෙච්ච නිසා බඹලොවෙන් අපි දෙව්ලොව වලට ආවා. ක්‍රමානුකූලව දිව්‍ය ලෝක වලින් බැහැගෙන පල්ලෙහාටම ආවා. අන්තිමට චාතුම් මහරජකෙන් පහළට බැහැලා අපි මනුස්ස ලෝකෙටත් ආවා. පල්ලෙහාම දිව්‍ය තැලිනුත් බැහැලා මනුස්ස ලෝකෙටත් ආවා. පේන හැටියට ඉනි මගේ පහළටයි බැහැගෙන එන්නේ. මෙතන මෙහෙමම හිටියොත් ඊළඟ අඩිය ඊළඟට තියන්න වෙන්නේ සතර අපායේ කොහේ හරි තැනකට. ඒක තිරිසන්ද പ്രേතද අසුරද නිරේද කියලා අපි තාම දන්නේ නැහැ. හැබැයි ඉතින් එහාට ගියොත් ආයේ එනවා කියන කාරණාව පහසු වෙන්නේ නැහැ. පොඩි අස්වැසිල්ලක් තියෙනවා. මෙතනින් පුළුවන් එහෙ යන්න නැතුව පාර ආපහු හරවන්න. ආන් එහෙම හොඳ තෝතැන්නක ඉන්නේ. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න අපිට සිත් පහළ වෙනවා නම් අපි කොයිතරම් පුණ්‍යවන්තද? කල්යාණ මිත්‍රයන්ගේ පිහිට සරණ ආරක්ෂාව අපිට කොයිතරම් ලැබිලාද? කල්යාණ මිත්‍රයෝ මඟ පෙන්වන්න දෙපෙතෙන්ට යන්න. එහෙනම් ඉතින් අපිට කල්යාණ මිත්‍රයන්ගේ අඩුවක් පේන්නත් නැහැ. අනිත් දේවල් වල අඩුවක් පේන්නත් නැහැ. දැනට තියෙනවා නම් අඩුපාඩුවක් සමහර විට අපි යෙදෙන ප්‍රමේයයේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සම්මකාරිනෝ. ආන්ගේ අඩුපාඩුව පූර්ණේ කරගන්න නම් උත්සාහ සම්පත්තියම අවශ්‍යයි.
අප්‍රමාදී බවම අවශ්‍යයි. උත්සාහවන්තයි කියන්නේ අප්‍රමාදී කියන එක. සිල් ගුණ සම්පූර්ණ කරගන්න එකම වටිනවා. එතකොට පුදුම අභිමානවත් චරිතයක් ගොඩ නැගෙනවා. පුදුමාකාර ආත්ම අභිමානයක් තමාට තමා තුළ ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දේශනාවක් කළා. අපිට දේශනා කළා පුළුවන් නම් මම දේශනා කරපු විදිහටම ජීවිතය හදාගන්න. එදාට බය නැතුව කියන්නේ මමත් ශාක්‍ය වංශ කියලා. අපිටත් ශාක්‍ය වංශ කියන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. කොහොමත් ලංකාවේ අපි ශාක්‍ය වංශයට නෑකම් තියන අය. ආනන්ද ස්වාමීන් වහන්සේගේ සහෝදරිය විවාහ වෙන්නේ අපේ රටින්. ඒ හින්දා එහෙනම් ලංකාවේ මිනිසුන්ට ඒ අයිතිවාසිකමක් නැතුව නෙමෙයි. හැබැයි එහෙම වුණා කියලා සිල් ගුණ තිබ්බේ නැත්නම් අපි එතෙන්ට සුදුසු නැහැ. හේතුව ශාක්‍ය රජවරු දිවි හිමියෙන් ආරක්ෂා කළේ 8 සිල්. අපි 5 සිල්, ශාක්‍ය අය 8 සිල්. එහෙනම් තෙරුවන් සරණ ගිහිල්ලා මනාව සීල ප්‍රතිපදාවට ඇවිල්ලා මමත් ශාක්‍ය වංශය කියලා කියන්න භාග්‍යතුන් වහන්සේට දුන්නා. දේශනා කළා එදාට කියන්න කියලා මමත් සුද්ධෝදන මහ නරේන්ද්‍රයන්ගේ මුණුබුරා කියලා. ඒ කියන්නේ මේ භික්ෂූන්ට විතරද? සිව්වනක් පිරිසටම. මමත් සුද්ධෝදන මහ රජුන්ගේ මිනිබිරිය කියලා. මමත් රාහුල මහතෙරුන් වහන්සේගේ බාල සහෝදරයා, බාල සහෝදරිය. මම බුදුරජාණන් වහන්සේගේ අතිජාත පුත්‍රයා. එහෙම කියන්න ඔබ අපි ඔක්කොටම අවසරයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ලයින් උපන් පුත්තු කියලා කීවේ මහරහතන් වහන්සේලාට. ආන් එතෙන්ට එන්න කීවේ හැබෑ විදිහටම මේ සිල් ගුණ පූර්ණේ කරලා. බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා ඒ මාර්ගයේ ගියපු අය සදාකාලික සුවයෙන් සැනසෙන අය. සතර අපායෙන් ගැලවුණ අය. නිරයෙන් නිදහස් වෙලා සදාකාලික සුවය හොයාගෙන සුගතියෙන් සුගතියට ගමන් කරලා ප්‍රාර්ථනා කරන බෝධිය මුදුන්පත් කරන අය අභිමානවත් බෞද්ධයෝ. එහෙනම් පින්නතුනි අපිට ලැබිලා තියෙන උතුම් අවස්ථාව මොහොතකටවත් මග නොහැරගෙන මේ හම්බෙච්ච අස්වැසිල්ල හෙට උදේ වෙනකන් නොතියෙන්න පුළුවන්. අද රෑ වෙනකන් නොතියෙන්න පුළුවන්. අදම දැන්ම මනාව සිල් පූර්ණේ කරන්න පොරොන්දු වෙනවනම් අපි හැමෝගෙම ජීවිතවල පෙර කැඩිච්ච සිල් ඕන තරම්, බිඳිච්ච සිල් ඕන තරම්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරුණු කාරණා දැනගත්තාම දිවි හිමියෙන් කියලා දෙන්න එන්න කියලා. මේ මොහොතේ පොරොන්දු වෙන්න පුළුවන් නම් අය කඩන්නේ නැහැ කියලා. ඊළඟ තප්පරේ මැරුණොත් නිරේට යන්නේ නැහැ කියලා දේශනා කළා. ඒ තරම් මේ සීලයට මහා ශක්තියක් තියෙනවා. සංසාරේ වැරදිච්ච නිසායි මෙච්චර කල් යන්නේ. මේ ජීවිතෙත් ඔබට අපිට ඕන තරම් වැරදුනා. නමුත් හරියට ධහම හඳුනාගත්ත දවසට ඒ වැරදි අඩුපාඩු මගහරින්න පුළුවන්. සමහර වෙලාවට පව්කම් 10ක් වෙලා තිබුණට හරි හැමං එක පින්කමක් කරුණාම අරට වඩා ඒක හරි බලවත්. ආන් එහෙම රැකවරණයකුත් අපිට නැතුව නෙමෙයි. ඒයින් ප්‍රයෝජන අරගණ්ඩයි මේ වාගේ මහ පින්කම් මේ සිදු කරනු ලබන්නේ. ඒ රැස් කරගත්ත උදාාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් වහවහා නිර්වාණගාමී වීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා.